අයිබෝන් හැමෝටම ඉතින් අද අපි ඩිසයින් කරන්න යන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඔටෝමැටික් ෆෑන් එක ඕන් වෙන්නත් උෂ්ණත්වය අප පහල යනකොට ෆෑන් එක නැවත ඕෆ්වෙන්න විදිහට වැඩ කරන සර්කිට් එකක් ඩිසයින් කරන්න යන්නේ. ඉතිං මේක ප්‍රෝජනත් වෙනවා පවඇම්පිෆයස් වෙන්න පුළුවන් පවම්ප එක මේන් ට්‍රන්ස්ට සෝනොට වඩ රත්වෙනකොට ඔටෝමැටික්ම ෆෑන් එක ඕන් වෙලායි ට්‍රන්ස්ට තියෙන හිත්සිංක එක කූල් කරන්න නැත්තං බෙන්ච් පව සප්ලයි එක දාල්තින් ට්‍රන්සිිස්ට හෝ මොස්ෆෙට් ඕනොට වැඩි හිට වෙනකොට ඒක කුල් කරන්න නැත්තං එන්නේ වගේ එක පිට අවශ්‍ය දේකට පාවිච්චි කරන්න පුළුවන් මේ ඩිසයින් එක. තියක් බලමු මේ කොහොමද කරලා තිය මේ ඩිසයින් එක කරන්න කියලා. ඉතින් මේකට පාවිච්චි කරන්නේ මං කලින් වීඩියෝකින් කියල දීපු ඔප්පෑන් පෑස කම්පැරට කියන තියරිය එක. ඉතිං මං මෙතන මුලින්ම අවුට්පුට් එක ගන්න පුළුවන් විදිර කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට අවුට්පුට් එක හයිවෙන්න උෂ්ණත්වය අඩු වෙනකොට අවුට්පුට් එක ලෝවෙන්නත් අපේ මේ කම්පැරට එක මම ඩිසයින් කල දන මෙතන ඩයිග්‍රම් එක. ති බලමු දැන් මොකක්ද මෙතන වෙන්නේ කියලා. මේකට දැන් අපිට උෂ්ණත්වයට සංවේදී වෙන්න දෙයක් තියෙන වෙමක්කරි. තින් මේකට ගන්න පුළුවන් වෙන්නේ අපිට උෂ්ණත්වයට සංවේදී ප්‍රතිරෝධකයක්. ඒ කියන්නේ මෙතන දිනම් පාවිච්චි කරන්න මම NTC එකක්. ඒ කියන්නේ NTC එකක් කියන්නේ මම ඒක ප්‍රායෝගිකව දැන් පෙන්නන්න. මෙන්න මේ වගේ දෙයක් NTC එකක් කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ NTC එකේ මේක උෂ්ණත්වයට සංවේදී ප්‍රතිරෝධකයක්. ඉතින් මේකෙදි වෙන්නේ උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි, උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩුවෙන්. එකෙන් දැන් මම මේ බවුට් එක බලපෙන රත් කරලා තියෙන්නේ. මම මේ NTC එක ගාවට ලං කරාම බලපෙන රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. බලපෙනවා දැන් මේ ගොඩක් අඩු වෙලා යන මේක. දැන් තියෙන්නේ 4.7ක් වගේ කිලෝම්ස් වල. ඊට පස්සේ අපි ආයේ මේක කූල් කරනකොට බලට පේනවා රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් මේකේ උෂ්ණත්වය අඩු වෙනවා. කලින් මොකද උනේ වැඩි වුණා. වැඩි වුණාම මොකක්ද උනේ රෙසිස්ටන්ස් එක අඩු වුණා. ඉතින් අපි මේ වගේ එකක් අරගන්න ඕනේ NTC එකක්. මේක මම ගලවගත්තේ කම්පියුටර් පවර් සප්ලයි එකකින්. ඔයාලට මේව වෙළඳ පොලේ ගන්නක් තියෙනවා NTC වෙනම. මම මේ පාවිච්චි කරන්නේ කිලෝම් 10ක NTC එකක්. ඉතින් මේකෙදි මම ඉස්සල්ලාම මෙෂර් කරගන්න ඕනේ මේකේ කාමර උෂ්ණත්වයේදී තියෙන රෙසිස්ටන්ස් එක. ඉතින් මේකෙදි නම් දැන් මම එකපාර රත් කරත් බලමු දැන්ට කීයක් වගේ තියෙනවද කියලා. 7.2ක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක කිලෝම 8ක් වගේ වෙනවා හොඳටම කූල් වුණාම. කියන්නේ සාමාන්‍ය නෝම කාමර උෂ්ණත්වයේදී කිලෝම 8ක් වගේ මෙෂර් කරලා තියෙනවා මම මේක දැන් හීට් කරලා පෙන්වන්නේ ඔයාලට. ඊට කලින් මම වෙන මෙෂර් කරලා තියාගත්තා. කිලෝම 8ක් වගේ තමයි මේකේ කාමර උෂ්ණත්වයේ තියෙන රෙසිස්ටන්ස් එක. ඉතින් දැන් ඒක අපිට ඕන වෙනවා. දැන් අපි මෙතන කරන්න යන්නේ රෙසිස්ටර් ඩිවයිඩර් කියන තියරි එක පාවිච්චි කරනවා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මගේ NTC එක. ඒ කියන්නේ මම මෙතන ගත්ත කිලෝම් 10 NTC එක. මම මෙතනදී කාමර උෂ්ණත්වයේදී මම මේ රෙසිස්ටර් එක R2 කියලා දාගන්න. R2 මේක R1. මෙතන තියෙන රෙසිස්ටර් ඩිවයිඩර් එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන කාමර උෂ්ණත්වයේ කිලෝම් 8යි. මෙතන ලියාගත්ත මේ කාමර උෂ්ණත්වයේ තියෙන අගය. ඊට පස්සේ දැන් අපි දැන් මෙතන මේකෙන් වෙන්නේ මේ රෙසිස්ටර් ඩිවයිඩර් එකක් පාවිච්චි කරලා වෙන්නේ මෙතන අපිට පුළුවන් මෙකනිසම් එකක් හදාගන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට වෝල්ටේජ් එක අඩු වෙන්න මෙකනිසම් එකක් හදාගන්න පුළුවන්. එතකොට උෂ්ණත්වය අඩු වෙනකොට වෝල්ටේජ් එක වැඩි. ඒ කියන්නේ දැන් අපි බලමු කාමර උෂ්ණත්වයේදී මෙන්න මේ ඩිවයිඩ් පොයින්ට් එකේදී ඒ කියන්නේ මෙතන මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකේ සරලම කියනවා නම් අවුට්පුට් එක කියමුකෝ. මෙතන අවුට්පුට් එකේ කාමර උෂ්ණත්වයේ තියෙනකොට කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද කියලා. දැන්ට ඔයාලා මෙන්න මේ ටික හිතන්න එපා. මම ඒ ටික දැනට මකන්න. මෙන්න මේ කොටස මේ පැත්ත හිතන්න එපා. මේක මකලා දැම්මත් කමන්නේ. ඔයාලා නැත්නම් ඒක ගැනත් හිතනවා. මේක දැනට අමතක කරලා දාන්න. දැන් අපි බලමු
මෙතනට දැන් අපිට මේක හොයාගන්න පුළුවන් රෙසිස්ටර් ඩිවයිඩර් ඉක්වේෂන් එක දාමු. VCC ඉදිකිරීම R2 බෙදීම R1 ධන R2. දැන් මේකට දැම්මහම බලා ගන්න පුළුවන් VCC එක දැන් මෙතන නියතව තියෙන වෝල්ටේජ් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට මෙතනට වෝල්ටේජ් රෙගියුලේටර් ඒ කියන්නේ 78.8ක් පාවිච්චි කරන්න පුළුවන් 8 වෝල්ට් නියතව තියාගන්න. මොකද අපි දන්නවා දැන් වෙනස් වෙන වෝල්ටේජ් එකක් තිබ්බොත් ඒ කියන්නේ 8 ගණන් වලින් අඩු වැඩි වෙන්න තිබ්බොත් එහෙම අපේ හරිම මේ අවුට්පුට් එක වෙනස් වෙනවා නිතරම. අපිට නියතව තියාගන්න බෑ. හරියට. ඒ කියන්නේ මේක වැදගත් වෙන්නේ මෙතන කොහොමත් වෙනස් වෙන උෂ්ණත්වයත් එක්ක. මේ මම මෙතන කලින් මංකපු කොටසට තමයි මේකේ බලපෑම එන්නේ. ඉතින් මම ඒක ඊළඟට පැහැදිලි කරන්නම්. මෙතන අපි බලමු දැන් කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද කියලා. ඉතින් R2 අපි ඕම් වලින් දා ගන්න ඕනේ. R2 ඕම් වලින් දැම්මොත් 8000යි ඕම්ස්. මෙතන යටින් මම ලියන්නම්. VCC එක 8 වෝල්ට්ස් වැඩි කිරීම එතන වැඩි කිරීමක් වෙනවා 8000 බෙදීම R1 4.7 කිලෝම්ස් නෙමෙයි මෙතන ඕම් වලින් ලියා ගන්න. උඩ ලිව්වේ ඕම් වලින් ධන 8000 ඉතින් මේ 4700යි 8000 එකතු කරාම 12700යි. දැන් 8000 බෙදීම 12700. ඊට පස්සේ ඒන උත්තරේ 8න් වැඩි කරන්න. එතකොට අපිට එන්නේ 5 වෝල්ට් වගේ අගයක් තමයි එන්නේ. අවසාන උත්තරේ 5 වෝල්ට්ස් වලට ආසන්න අගයක් 5.03යි ගානක් එන්නේ. ඉතින් දැන් මේක ප්‍රායෝගිකව හැදුවාම හරියටම 5 වෝල්ට් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩිවයිඩ් පොයින්ට් එකේ කියන්නේ සරලව හිතන්නකෝ මේ රෙසිස්ටර් ඩිවයිඩර් එකේ මෙතනට 8 වෝල්ට් සප්ලයි කරලා තියෙනවා. මේ පැත්ත ග්‍රවුන්ඩ් එකට දීලා තියෙනකොට මෙතනින් මේක තමයි අවුට්පුට් එක. මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකේ මෙතන රෙසිස්ටර් ඩිවයිඩර් එකේ අවුට්පුට් එක මෙතන කියලා හිතන්න සරලව. ඉතින් එතකොට කාමර උෂ්ණත්වයේදී දැන් මෙතනින් අපි හොයාගත්තේ කාමර උෂ්ණත්වයේ තියෙන රෙසිස්ටන්ස් එක අරගෙන දැන් මෙතනින් හොයාගත්තා කාමර උෂ්ණත්වයේදී මේ අවුට්පුට් එකේ තියෙන මේ ඩිවයිඩර් එකේ අවුට්පුට් එකේ තියෙන වෝල්ටේජ් එක. දැන් මේක අපි ලියා ගන්න ඕනේ මෙතන. මෙහෙම අපි මෙතන 5 වෝල්ට් කියලා සඳහනක් දාගමු. ඉතින් මේක තමයි අපිට දැන් ඊළඟට අවශ්‍ය වෙන දේ. දැන් ඒත් එක්කම අපි තව දෙයක් බලන්න ඕනේ. ඒක තමයි උෂ්ණත්වය වැඩි වෙනවනේ. දැන් මේක අපි හීට් සින්ක් එකට හයි කරාම හීට් සින්ක් එක රත් වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් වැඩ කරනකොට රත් වෙනවා. ලොකු පවර් එකක් ගන්නකොට රත් වෙනවා. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? NTC එකේ නම් රෙසිස්ටන්ස් එක මම දැන් පෙන්නුවා කලින් අඩු වුණා. අඩු වුණා කියන්නේ අපි නිකන් ගමුකෝ මෙතන කිලෝම් 6කට ආවයි කියලා. මෙතන 8000 තියෙන එක කිලෝම් 6ක් කියන්නේ ඕම් 6000යි. එතකොට කිලෝම් 6 දී නම් උෂ්ණත්වය වැඩි වුණාම කිලෝම් 6කට ආවයි ගමු කියලා ගමුකෝ අපි. එතකොට මෙතන ඩිවයිඩ් පොයින්ට් එකේ කියන්නේ අවුට්පුට් එක වෙනවා වෝල්ට් 4.4 ගානක්. මේක ඔයාලා මේ සුළු කරලා බලන්න. මම මෙතන කෙලින්ම උත්තරේ දානවා හද මේක පෙන්වන්න ගියොත් දැන් වෙලා යන හින්දා එතකොට උෂ්ණත්වය වැඩි වෙලාවට මම මෙතනින් T කියලා දාලා උෂ්ණත්වය වැඩි වෙලාවට මෙතන වෝල්ට් 4.48 ගානක් පෙන්වනවා. මම දැන්ට 4.4 කියලා ලියන්න. ඉතින් ඔයාලට පේනවා දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? අපි මේ ඩිවයිඩර් එකෙන් තේරුම් ගත්ත දේ තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට අවුට්පුට් එකේ තියෙන වෝල්ටේජ් එක. ඒ කියන්නේ මේ ඩිවයිඩර් එකෙන් අවුට් වෙන වෝල්ටේජ් එක අඩු වෙලා තියෙන එක තමයි වෙලා තියෙන්නේ. එතකොට උෂ්ණත්වය පහළ යනකොට මොකද වෙලා තියෙන්නේ? අවුට්පුට් වෝල්ටේජ් එක ඉහළ ගිහින් තියෙනවා. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ? අවුට්පුට් වෝල්ටේජ් එක පහළ ගිහින් තියෙනවා. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. ඒක දැන් අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ
දැන් අපි මේ කම්පැරටර් එකක් විදිහට මේක පාවිච්චි කරන්නේ. එතකොට අපිට ඕන වෙනවා මම කලින් වීඩියෝ එකකින් කිව්වා නියතාගයක තියෙන වෝල්ටේජ් එකක් පෙන්වන්න ඕනේ මේකෙන් එක ඉන්පුට් එකකට. රෙෆරන්ස් එකක්. ඉතින් අපි මේතන රෙෆරන්ස් එක අපි හදාගන්න පාවිච්චි කරන්නේ ප්‍රීසෙට් එකක් නැත්නම් පොටෙන්සියෝමීටර් එකක් දාලා අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එක මෙතන ඇඩ්ජස්ට් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් මම එකක් පෙන්වන්නම් දැන් මෙතන කලින් අර මකපු කොටස අප වඳින්න. හරි මම දැන් මෙතනට 10 කිලෝ ඕම් ප්‍රීසෙට් එකක් පාවිච්චි කරා. මම මේ සර්කිට් එක හදද්දි පාවිච්චි කරේ මල්ටි ටර්න් එකක්. මොකද මේ තියෙන්නේ මම මේක පාවිච්චි කරේ මොකද ඒතකොට මට හරියටම දශම ගණන් වල ඉඳන් කොහොම සියුම්ම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් රෙෆරන්ස් එක. ඉතින් අපි දැන් මෙතන කරන්නේ මේ ප්‍රීසෙට් එක කරකවලා ඒ කියන්නේ මේකේ මැද පින් එක ප්‍රීසෙට් එකක් මම ප්‍රීසෙට් එකක් උදාහරණයට ගන්න. ප්‍රීසෙට් එකේ මැද පින් එක කනෙක්ට් වෙනවා මේ non inverting input එකට. ඉතින් ප්‍රීසෙට් එකේ දෙපැත්ත පින් එකකින් මොකක් හරි පින් එකක් ධන සප්ලයි එකට කනෙක්ට් කරනවා. අනිත් එක ඍණ සප්ලයි එකට ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරනවා. ඉතින් ওই විදිහට අපිට එතකොට මේක කරකවනකොට වෝල්ට් බිඳුවේ සිට වෝල්ට් 8 දක්වා ඒ කියන්නේ අපේ සප්ලයි එක දක්වා ඇඩ්ජස්ට් වෙනවා මේ අවුට්පුට් වෝල්ටේජ් එක. ඒ කියන්නේ මෙතන මේ මැද පින් එකකින් එන වෝල්ටේජ් එක වෝල්ට් බිඳුවේ ඉඳන් 8 දක්වා අපිට මේ කරකවනකොට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක තමයි මෙතන සරලවම වෙන්නේ. ඉතින් දැන් අපිට මොකක්ද ඕන කරන්නේ? උෂ්ණත්වය වැඩි වෙනකොට ෆෑන් එක වැඩ කරන්න. එතකොට දැන් මොකක්ද කරන්න තියෙන්නේ? මේක අපි පොටෙන්සියෝ එක නැත්තම් මේ ප්‍රීසෙට් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මෙතන ආවනේ අපිට කාමර උෂ්ණත්වය අගයක් 5 වෝල්ට් කියලා ආසන්න වශයෙන්. මේ අගයන් ටික ආසන්න වශයෙන් ගන්න ප්‍රායෝගිකව මේ රෙසිස්ටර්ස් වල සහන අගයන් ඒවත් එක්ක හරියටම 5 වෝල්ට්ස් එන්නේ 5.1ක් වෙන්න පුළුවන් නැත්නම් 4.9ක් වෙන්න පුළුවන්. එහෙම එහෙම වෙනස් වෙනවා. මම මේ පැහැදිලි කරන්න ලේසියින්ද මෙහෙම ගන්නෙ. අපි දැන් මෙතන වෝල්ටේජ් එක, ඒ කියන්නේ අපේ රෙෆරන්ස් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ 5 වෝල්ට් වලට වඩා අඩු වගේකට. අපි කියමු මෙතන ඇඩ්ජස්ට් කරා කියලා 4.8කට වෝල්ට්ස්. මේ පින් නම්බර එක දැන්ටම කන්නම් මම. ඒක ඉස්සරහට වැදගත් වෙන හින්දා 4.8යි වෝල්ට්ස්. දැන් 4.8කට මේ පොටෙන්සියෝ එක හරි ප්‍රීසෙට් එක හරි ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? කාමර උෂ්ණත්වයේදී බලන්න මම කලින් අර කම්පැරටර් කියන ඔප් ඇම්පර්ස් කම්පැරටර් කියන එකේ තියරි කියලා දීපු එක තමයි දැන් මෙතන වෙන්නේ. බලන්න මෙතන වෝල්ටේජ් එක, ඒ කියන්නේ ඉන්වර්ටින් ඉන්පුට් එකේ වෝල්ටේජ් එක වැඩි, මෙතන වෝල්ටේජ් එක අඩුයි. එතකොට මොකද්ද වෙන්නේ? අවුට්පුට් එක ලෝ වෙනවා. ඒ කියන්නේ බිඳුව ග්‍රවුන්ඩ් එකක් තමයි, ඒ කියන්නේ 0 වෝල්ට්ස් තමයි අවුට්පුට් වෙන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය ඉහළ යනකොට මොකක්ද වෙනවා කිව්ව මම මෙතන පැහැදිලි කරා, මතක ඇති. උෂ්ණත්වය ඉහළ යනවා. ඉහළ යනකොට මොකද වෙන්නේ? වෝල්ටීයතාවය අඩු වෙනවා. අපි කියමු මේක 4.7කට ආවයි කිය. අඩු වෙලා 4.7යි. එතන පින් එකක වෝල්ට්ස් කියලා දැම්මා. 4.7කට ආවා. එතකොට මොකද්ද ඔයාලට පේන්නේ මෙතන වෙනස? මෙතන වෝල්ටීයතාවය අඩුයි. නමුත් මෙතන වැඩි. ඒ කියන්නේ ඉන්වර්ටින් ඉන්පුට් පින් එකේ වෝල්ටේජ් එක අඩුයි, non inverting input පින් එකේ වෝල්ටේජ් එක වැඩි. එතකොට මම කලින් තියරි එකේ පැහැදිලි කරා මොකද්ද වෙන්නේ? අවුට්පුට් එක හයි වෙනවා. ඔන්න ඕක තමයි සරලවම ගත්තොත් වෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා. ඉතින් මේ රෙෆරන්ස් එකට අපිට මේකට බාධා වෙනවා මේ අපේ ඉන්පුට් වෝල්ටේජ් එකත් නිතර වෙනස් වෙනවා නම් ඉතින් ඒකයි මම 78.8ක් පාවිච්චි කරා මේකට. ඔයාලට පේනවා ඇති මෙතන කැමරාවට හරියටම පේන්නේ නැහැ. 78.8ක් පාවිච්චි කරා. වෝල්ටේජ් එක 8 වෝල්ට්ස් වල ස්ටේබල් තියාගන්න. නැත්නම් අපි මේ රෙෆරන්ස් එකත් ඉන්පුට් පැත්ත වෙනස් වෙද්දී අවුට්පුට් පැත්ත වෙනස් වෙන නිසා එතකොට අපිට වැඩි හරියට කරගන්න අමාරුයි මේ ඔප් ඇම්ප් එකත් එක්ක. ඉතින් ඔයාලා ඒක මතක තියාගන්න. මතක ඇතුව 78.8ක් පාවිච්චි කරන්න මේ පැත්තට. ඉතින් අපි ෆෑන්ස් පැත්තට දෙනකොට කෙලින්ම ඉන්පුට් එක දෙන්න පුළුවන්. මොකද
ඉන්පුට් එක මං 78.8ට දෙන්නේ 12 volts line එක. හරි දැන් අපි මෙතන වෙන දේ ගැන අවබෝධ කරගත්තා. දැන් මේ op amp එක මේක මොකද්ද මේ අරන් තින්නේ මම op amp එක විදිහට මේක පින් ටික හොයාගන්නේ කොහොමද අපි කඩෙන් ගත්තාම ඒ ටික දැන් කතා කරමු. වෙළඳ පොලේ මං කිව්ව මේ op amp එකත් IC එක. ඉතින් මේක ගන්න තියෙනවා 8 pin package වලට ගන්න තියෙනවා. මේ වගේ 8 pin package වලට ගන්න තියෙනවා 14 pin package ගන්න තියෙනවා. ඒ වගේ package වලට කඩේ ගන්න තියෙනවා. ඉතින් මේ 8 pin package එකක් ගත්තොත් මේක ඇතුලේ සමහර වෙලාවට ඒක මේ IC එකේ නම්බර එක අනුව වෙනස් වෙනවා. ඉතින් මේක ඇතුලේ සමහර වෙලාවට එක op amp එකක් තියෙන්න පුළුවන්. එතකොට අපි දන්න op amp එක pin 5යි මේ 8 pin package එකේ pin 8ක් තිබුණාට මේකෙන් ඇත්තටම පාවිච්චි වෙන්නේ වැඩ කරද්දි pin 5ක් විතරයි. ඉතින් තව මේ වෙන IC නම්බර එකක් වෙන්න පුළුවන් මේ 8 pin package එක තියෙන මේක ඇතුලේ 8 pin package එක ඇතුලේ op amps දෙකක් තියෙන්න පුළුවන්. ඉතින් op amp දෙකක් තියෙනකොට කරලා තියෙන්නේ මෙන්න මේ supply pin ටික ඒ කියන්නේ එතකොට අපිට supply pin ඔක්කොම 4ක් එනවනේ. ඒ 4 අරගෙන දෙකක් එන විදිහට කොමන් කරලා තියෙනවා. ඒ කියන්නේ op amps දෙකේම ground pin දෙකකට කනෙක්ට් කරලා තියෙනවා. ඒත් එකම ධන pin දෙකත් ඒ කියන්නේ positive supply pin දෙකත් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි 8 pin package එකක් ඇතුලේ op amps දෙකක් දානකොට කරලා තියෙන්නේ. ඉතින් 14 pin package එකක් ගත්තොත් මේක ඇතුලේ op amps 4ක් අන්තර්ගත වෙනවා. ඉතින් එතකොටත් කරලා තියෙන්නේ අර supply pin ටික කොමන් කරපු එක. ඉතින් මං හිතනවා දැන් කඩේ ගන්න තියෙන පැකේජස් ගැන අවබෝධයක් ඇති කියලා මේ 8 pin 14 pin ඇතුලේ කොහොමද මේ op amp අන්තර්ගත වෙන්නේ ඒ ටික දැන් අවබෝධයක් ඇති කියලා හිතනවා. ඉතින් ඊළඟට අපි බලා ගන්න ඕනේ අපි දැන් අපි හිතමුකෝ කඩෙන් මොකක් හරි අපි නම්බර් එකක් අපි ගත්තා කියන්නේ op amp IC එකක් මොකක් හරි ගත්තා. දැන් මම මෙතන උදාහරණයට අරන් තියෙන්නේ AS 358P E1 කියන op amp එක. ඉතින් මම මේක මේ කම්පියුටර් පවර් සප්ලයි එකකින් තමයි ගලවගත්තේ. මොකද දැන් වෙළඳ පොලේ තියෙන op amp IC ගොඩක් දෝෂ සහිත ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඒවැ අපි මේ කියන විදිහට අපි මේ තියරි කතා කරන විදිහට op amp එක ඇත්තට වැඩ කරන්නේ නැහැ output. ඒවා කියන්නේ සමහර op amp තියෙනවා අපි මෙහෙම සර්කිට් එක හදලා IC බේස් එකට දාපු ගමන් පිච්චිලා යන ඒවා තියෙනවා. එහෙම හරි මේ දවස්වල op amps ගොඩක් ඒවා බාල IC තමයි තියෙන්නේ කඩවල. ඔයාලට ඉතින් කඩෙන් ගන්න ඕන නම් ඔයාලට විශ්වාසම තැනකින් අරගන්න හොඳ IC එකක්. ඉතින් මේ කම්පියුටර් පවර් සප්ලයි එකකින් ගලව ගන්න එක කොහොමත් සාර්ථකයි. හොඳ IC හොයාගන්න පුළුවන් ඒ වගේ. කියන්නේ පිච්චිච්ච නැති එකක් නම් හොඳට වැඩ කරනවා ඉතින් ඒ IC එක. ඉතින් මේක මේ LM358 වගේම තමයි ඒකටම හදපු රිප්ලේස්මන්ට් එකක්. මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ සිංගල් සප්ලයි වලින්ම වැඩ කරන්න පුළුවන් වෙන තමයි හදලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට කඩෙන් ගන්නකොට මේක අවශ්‍ය නැහැ LM358 උනත් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ නම්බර එක දෙකේම එකම තියෙන්නේ. මේක විශේෂත්වය තියෙන්නේ අර සිංගල් සප්ලයි තමයි මේ විශේෂත්වය තියෙන්නේ. ඩිසයින් කරලාම තියෙන්නේ සිංගල් සප්ලයි වලින් වැඩ කරන්න පුළුවන් වෙන්න. ඉතින් දැන් ඔන්න අපි හිතමු මේක තමයි මම උදාහරණයට ගන්න මේ IC එක මම පාවිච්චි කරපු එකකින් හින්දා. ඉතින් LM358ත් මේ pin configuration එකමයි තියෙන්නේ. දැන් මම කඩෙන් අරන් ඇවිල්ලා තින්නේ op amp IC එක. හිතන්නකෝ අපි කඩෙන් අරගත්තා. දැන් මම දන්නේ නැහැ මේකේ පළවෙනි pin එක මොන pin එකද. ඒ කියන්නේ supply pin එකක්ද input pin එකක්ද output pin එකක්ද. ඒක මම හරියටම දන්නේ නැහැ. ඉතින් මම කරන්නේ data sheet එක බලනවා මේ IC එකේ. ඉතින් මම සර්ච් කරලා Google සර්ච් කරලා හොයාගන්නවා data sheet එක. ඊට පස්සේ ඒකේ බලනවා pin configuration එක කොහොමද තියෙන්නේ කියලා මේ IC එකේ. ඉතින් මම මේ IC එකේ data sheet එක අරගත්තා. ඔයාලට පේනවා ඇති මේ pin configuration එක පළවෙනි pin එක output එකක්. ඒ කියන්නේ පළවෙනි op amp එකේ output එක. දෙවෙනි pin එක inverting input එකක්. කියන්නේ මේක මේ side එක ඔක්කොම පළවෙනි op amp එකට අදාළයි. මේ side එක දෙවෙනි op amp එකට අදාළයි. ඒකයි මේ 2 කියලා තියෙන්නේ. output 2 කියලා නම්බර 2 කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි pin එක non inverting input එක. ඉතින් හතරවෙනි pin එක common ground එක. ඒ අටවෙනි pin එක VCC supply එක.
ඉතිං හත්වෙනි පින්න එකත් 6 සහ 5 ඒ ටික අනිත් ඔප්පෑම් එකට අදාලා ඉන්පුට් සහ අවුට්පුට්. ඉතින් දැන් මම මේ දැනගත්තු විස්තර ටික මම මේ අපේ ඩයග්‍රෑම් එකේ සටහන් කරගන්නවා දැන්. එතකොට අපේ තිබුණේ මේක අවුට්පුට් එක පළවෙනි පින් එක. මේක කොහොමත් අපි දන්න සප්ලයි එකට තමයි කනෙක් වෙන්නේ. මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා මේක ග්‍රවුන්ඩ් එකට, මේක පොසිටිව් සප්ලයි එක පොසිටිව් පැත්තට. ඉතින් ඉන්වර්ටින් ඉන්පුට් එක ගත්තොත් මේක තියෙන්නේ දෙවනි පින් එක කියලා. මෙයාගේ එහෙම තියද්දෙන් 2 කියලා ලියා ගන්න. මෙතන දෙවනි පින් එක කියලා අදහස් වෙන්න. ඊට පස්සේ නන් ඉන්වර්ටින් ඉන්පුට් එක තුන්වෙනි පින් එක. තුන්වෙනි පින් එක විදිහට මම මේ මගේ ඩයග්‍රෑම් එකේ සඳහන් කරගත්තා. ඉතින් ওই විදිහට තමයි මේකේ දත්ත ටික අපිට බලාගෙන මේකට ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තව දේවල් ටිකක් දැනගන්න තියෙනවා අපිට මේ ඔප්පෑම් ගැන. ඒ කියන්නේ ඩේටා ෂීට් එකේ ඔයාලා බලන්න මේ ඔයාලා ගත්තු IC එක ගැන පොඩ්ඩක් ඔයාලා එක එක IC අරන් බලන්න. ඔයාලගේ මොනවා හරි පරණ සර්කිට් තියෙනවා නම් ඒ ඔප්පෑම් වල විස්තර එහෙම බලන්න. ඩේටා ෂීට් එකක් අරගෙන ඒවැ උපරිම සප්ලයි වෝල්ටේජ් කොහොමද තියෙන්නේ, එතකොට උපරිම අවුට්පුට් කරන්ට් එක කොහොමද තියෙන්නේ, එන්නේ වගේ දේවල් මේ ඉන්පුට්ස් වලට කොච්චර වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්ද, එන්නේ දේවල් මේ ඩේටා ෂීට් එකේ බලන්න. ඉතින් මං ඒවත් ඉස්සරහට ප්‍රායෝගිකව තව මේ එක කන්ෆිගරේෂන් එකක් විතරයි මේ ඔප්පෑම් වල තාම මේ කරගෙන යන්නේ. ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර්, නන් ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් ඒ වැඩි ප්‍රැක්ටිකල්ස් කතා වෙනකොට තව විස්තර මං කතා කරනවා. ඉතින් මේකෙදි මම විශේෂයෙන්ම ගන්න මේ අවුට්පුට් කරන්ට් එක ගැන තමයි මම මෙතනදී බලන්නේ. ඒක අපේ ඉස්සරහා වැඩේට අවශ්‍යයි. ඉතින් මේකේ මේ මගේ ඔප්පෑම්ප් IC එකේ නම් තියෙන්නේ මිලියම්පියර් මිනිමම් මිලියම්පියර් 20ක් වගේ මැක්සිමම් එනකොට මිලියම්පියර් 4 ඒ වගේ රේන්ජ් එක තමයි තියෙන්නේ මගේ IC එකට අදාළ ඩේටා ෂීට් එකේ. ඉතින් මේක මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩේටා ෂීට් එකේ මේ අවුට්පුට් කරන්ට් කියලා තියෙන්නේ මෙතන. මේ පේනවා ඇති අවුට්පුට් කරන්ට් කියලා මේ පැත්තේ තියෙනවා. මිලියම්පියර් 20 මිනිමම් එහෙම තියෙනවා. ඉතින් මේ ඒත් එක්කම තව දෙයක් පෙන්වන්න ඕනේ. මෙතන උඩ ඒ කියන්නේ මේ ඩේටා ෂීට් එකේ උඩ තියෙනවා මේකේ පවර් සප්ලයි වෝල්ටේජ් ඒ ටික සඳහන් කරලා තියෙනවා. සප්ලයි වෝල්ටේජ් කොච්චරද ලැබෙන්න ඕනේ කියලා. ඔයාලට පේනදී පවර් සප්ලයි වෝල්ටේජ් VCC එක මේ පැත්තේ වෝල්ට් 40 යුනිට් එකත් එක්ක ඒ ටික සඳහන් වෙනවා. මේ ඔයාලා පොඩ්ඩක් මේ ඩේටා ෂීට් අරන් බලන්න. ඒක තමයි මේ ගැන තවත් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔප්පෑම්ස් වල තව මේ සිද්ධාන්ත ටිකක් අවබෝධ කරගන්න පුළුවන් හොඳම ක්‍රමය. එතකොට මම කියලා දුන්නේ නැහැ මේ අයිඩියල් ඔප්පෑම්ප් එක සහ මේ අපේ ප්‍රායෝගික ලෝකයේ ඔප්පෑම්ප් වල තියෙන වෙනස් ඒ දේවල් ටික මම එච්චර කියන්න ගියේ නැහැ. මොකද දැන් ඒක පැහැදිලි කිරීමට මං උත්සාහ ගන්න නැහැ. මොකද ගොඩක් අය කියලා දෙන දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් ඔප්පෑම්ප් එක අයිඩියල් ඔප්පෑම්ප් එක ඉන්පුට් ඉම්පිඩන්ස් එක ගොඩක් වැඩි. එතකොට මේක ඇතුළට කරන්ට් එකක් යනවායි කියලා එහෙම යාමක් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඇත්ත ලෝකෙදී මේ ඔප්පෑම්ප් එකේ ඉන්පුට් එකට නැනෝ ඇම්ප් ප්‍රමාණය කුඩා ධාරාවක් අවශ්‍ය වෙනවා. ඉතින් අයිඩියල් ඔප්පෑම්ප් එක තියෙන තවත් දෙයක් තමයි එයාගේ අවුට්පුට් එකේ ඉම්පිඩන්ස් එක ගොඩාක්ම අඩු වගේ. එතකොට අපිට හිතුව හැටියට කරන්ට් එකක් ඇදලා ගන්න පුළුවන් කියලා තමයි තියරි එක තියෙන්නේ. ඒක ඇත්තටම ඇත්ත ලෝකෙදී කරන්න බැරි දෙයක්. ඉතින් සීමිතයි අපිට මේ ඔප්පෑම්ප් එකකින් ගන්න පුළුවන් කරන්ට් එක මිලියම්පියර් ගානක්. ඔයාලට දැන් මම කිව්වා මේ ඩේටා ෂීට් එකේ තිබ්බ ගාන. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒක ගැන ඔයාලා එච්චරම හිතන්න අවශ්‍ය නැහැ. වෙන්න ඕනේ මේකේ වෙන දේ දැනගන්න ඕනේ. ඒත් එක්ක මේක යොදාගන්නේ කොහොමද කියලාත් දැනගන්න ඕනේ. දැන් අපි බලමු මම මේ දැන් මේ කියපු විස්තර ටික අපි සර්කිට් එක හදාගෙන ඔයාලත් ඔයාලගේ සර්කිට් එක හදන්න. හදලා ඉවරලා චෙක් කරලා බලමු මේක ඇත්තටම තියෙනවද කියලා. ඉතින් අපි දැන් බලමු අපේ ප්‍රැක්ටිකල් සර්කිට් එකේ කියපු දේවල් ටික මෙතන තියෙනවද කියලා. අපි ඒ කියන්නේ මේ අපේ මේ සමාවෙන්න ඕනේ මේ අපි කතා කරපු මේ ඩයග්‍රෑම් එකේ අපි මේ තියරිත් එක්ක කතා කරපු දේවල් අපේ ප්‍රැක්ටිකල් සර්කිට් එකේ තියෙනවද කියලා දැන් අපි
බලමු මෙහෙට පොඩ්ඩක් වහිනවා මම පොඩ්ඩක නවත්තලා අප පටන් ගන්න හරි දැම් වැස්ස ටික කඩුනා මෙහෙට මේ පොඩ හයියෙන් වහිනෝ එකින්ද මේ මයි කටහන පැදිල් නැතින්ද පොඩ්ඩක නැවැත්තුවේ දැ අපි ටක්ගල බලමු අපි මේ සකිට්ක කියපු පැදිලි කරපු දෙවල් දැන් අපි හදාගත්තු සකිටේ තියෙනද කියලා මුලින්ම වාල මේ වටේ තියෙන මේ අමතර කම්පෝනන් ගැන හිතන්න එපා එකන්න මේ මම ෆයිනල් අවට්පුට් එකෙන් ෆෑන් එක මේ ඔපෑම්පෙන් ලැබෙන අවට්පුට් එකින් ම ට්‍රන්ස්ට්‍ර අදාලතාව ෆෑන් එකක් කන්ට්‍රෝල් කරන විදිහට මේ ඉස්සර සම්පූර්ණ සර්කිට්කම හදලා තියෙන්නේ ඉතින් වාලා මුලින්ම හදන්න ඕනේ මම දැන් අතන කලින් වාලට ඇඳලා පෙන්නපු ටික හදාගන්න තමයි මේ ටික චෙක් කරන්න තියෙන්නේ දැන් ඔයාලට මතක ඇති අපේ රෙෆරන්ස් එක අර ප්‍රීසෙට් එක දැන් මෙතන නම් මම මල්ටි ටර්න් එකක් පාවිච්චි කරලා තියෙන්නේ ඒක කරකවලා ඇඩ්ජස්ට් කරගන්නවායි කිව්වා අපිට අවශ්‍ය කරන රෙෆරන්ස් වෝල්ටේජ් එක ඉතින් ඒක ඒ ලයින් එක කනෙක්ට් උනේ IC එකේ 3 වෙනි පින් එකට ඉතින් මේ කනෙක්ටර් එකේ මේ පැත්තින් ඉඳන් 1 2 3 පින් තියෙන්නේ ඉතින් 3 වෙනි පින් එක බලන්න වෝල්ට් 4.6ක් තියෙනවා දැන් මට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ග්‍රවුන්ඩ් එක මම මේකට LM මේ 78.5 ග්‍රවුන්ඩ් එකේ මේ හීට් සින්ක් එකට මම තියාගත්තේ මල්ටිමීටරේ ග්‍රවුන්ඩ් එක ඉතින් දැන් මම ඇඩ්ජස්ට් කරලා පෙන්නන්නම් මේ මල්ටි ටර්න් එක ඔයාලට පේනවා අපිට මේක මේ මල්ටි ටර්න් එකක් පාවිච්චි කරපු ඉන්න දශම ගණන් වල ඉඳන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඉතින් ඔයාලට පේනවා ඇති දැන් පරිමය මං කිව්වා මේක ඇඩ්ජස්ට් කරලා පරිමය 8 volts දක්වා යන්න පුළුවන් කියලා ඉතින් 8 වලට ගොඩක් ආසන්නයි දැන් මේක අඩු කරනකොට බිංදුව දක්වා අපිට යන්න පුළුවන් ඔයාලට පේනවා මේ බෝඩ් එක ටිකක් ලිස්සනවා ඔය විදියට බිංදුව පැත්ත වෙනකම් බිංදුවටම යන්න පුළුවන් ඔය තියෙන අපේ රෙෆරන්ස් එක දැන් මම කිව්වේ කීයකට වගේ ගන්නවයි කියලාද 4.8කට ගන්නවයි කියලා රෙෆරන්ස් එක බලන්න මම 4.8කට මෙතන ඇඩ්ජස්ට් කරනවා හරි ඔන්න 4.8යි ඉතින් දැන් මතක ඇති අපේ කාමර උෂ්ණත්වය තියෙන්න ඕන අපේ අර ඩිවයිඩ් පොයින්ට් එකෙන් ආ වෝල්ටේජ් එක මතක ඇති ඒක ආවේ කියන්නේ අර මේ අපේ NTC එක පාවිච්චි කරලා තව 4.7 කිලෝම් රෙසිස්ටර් එකකුත් පාවිච්චි කරලා හදාගත්තු වෝල්ටේජ් ඩිවයිඩ් එකේ ඩිවයිඩ් පොයින්ට් එක එහෙම නැත්නම් අවුට්පුට් එකෙන් කාමර උෂ්ණත්වයේදී තියෙන්න ඕනේ කිව්වා ඔයාලට මතක ඇති 5 වෝල්ට් ඉතින් අපි බලමු 5 වෝල්ට් තියනවද කියලා ඉතින් ඒ ලයින් එක සම්බන්ධ වෙන්න ඕනුනේ IC එකේ දෙවනි පින් එකට ඒ කියන්නේ ඉන්වර්ටින් ඉන්පුට් පින් එකට ඉතින් දෙවනි පින් එක බලන්න ඔය තියෙන කාමර උෂ්ණත්වය දී 4.9ක් කියලා තියෙනවා ගොඩක් ආසන්න ඔන්න දැන් 5 වෝල්ට් උනා එක පාටම ඉතින් දැන් මම මොකද්ද කිව්වේ එතනදී උෂ්ණත්වය වැඩි වුණොත් වෝල්ටේජ් එක අඩු වෙනවයි කියලා දැන් බලමු අපේ NTC එක පොඩ්ඩක් හීට් කරලා වෝල්ටේජ් එක මේ පින් එකේ අඩු වේද කියලා ඔයාලට පේනවා වෝල්ටේජ් එක දැන් අඩු වෙනවා දැන් ආපහු කූල් කරනකොට මේක මම පොඩ්ඩක් අතින් උලම් පාරක් එවන්නම් මේ පැත්තට දැන් ඔයාලට පේනවා මේක NTC එක කූල් වෙනකොට වෝල්ටේජ් එක ඉහළ යනවා ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනකොට වෝල්ටේජ් එක වැඩි වෙනවා ඔයාලට පේනවා ඇති දැන් අවුට්පුට් එකක් අපිට බලා ගන්න බැරි තාම IC එක කනෙක්ට් කරලා නැහැ ඔයාලා මුලින්ම IC එක කනෙක්ට් කරන්න කලින් IC බේස් එකට මුලින්ම මේ ටික චෙක් කරලා බලන්න හරියට මේ වෝල්ටේජස් ටික තියෙනවද කියලා මොකද මේවැ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් IC එකට ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට ඉතින් දැන් අපි බලමු IC එක කනෙක්ට් කරලා මේ හයි සහ ලෝ වැඩේ හරියට වෙනවද කියලා හරි මම දැන් IC එක කනෙක්ට් කරගත්තා මම මෙතන පොඩි ටේප් කෑල්ලක් ගහගත්තා මේ සර්කිට් එකේ එහෙම යනවට ඉතින් අපි බලමු දැන් අවුට්පුට් එක 0 ඔයාලට පේනවා ඇති මේ කාමර උෂ්ණත්වයේදී අවුට්පුට් එක 0 වෙලා තියෙනවා කියන්නේ සරලවම ගත්තොත් අපි අර ට්‍රාන්සිස්ටර් දාලා හැදුවාම ෆෑන් එක කරකෙන්නේ නැහැ කාමර උෂ්ණත්වයේදී කියන්නේ උෂ්ණත්වය අඩු වෙන තියෙනකොට ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් අපි පවර් ඇම්ප් එකක් ගත්තොත් නැත්නම් බෙන්ච් පවර් සප්ලයි එකේ හීට් සින්ක් එකට හයි කරලා තියෙන ට්‍රාන්සිස්ටර්ස් රත් වෙන්න පටන් අරන් නැති අවස්ථාවේදී ෆෑන් එක කරකෙන්නේ නැහැ. ඉතින් අපි මේ හීට් සින්ක් එක රත් වෙන්න ගත්තොත් නැත්නම් අපි දැන් මේ NTC එක
හීට් කල්ල බලමු මම මෙතන හීට් කල්ල ඉවල්ල මේ මල්ටිමිට ප්‍රබ් එක තියල පෙන්න්නම් අවට්පුට් එක හයි වෙලා තියෙනවා දැන් තියෙන ලෝ එක දැන්ම පොඩ්ඩම් මේක හීට් කරන පොඩ්ඩා ඉටි පස්සේ දැන්ත් බලමු අවට්පුට් එක දැන් වාලට පේන ඇති අවට්පුට් එක 6.3ක් වෙලා තියෙනවා 6.3 තියෙනවා ඊපස්සේ දැන් ඕක මේ එතන අමාරුයි මේ IC පින් ෂෝට් නොවි තියාගන්න 6.3 තියෙනවා දැන් මේ NTC එක කූල් වෙනකොට මේක ආපහු ලෝ වෙනවා දැන් මේක ටික වෙලාවක් යයි මම එතකම් මේක පොඩ්ඩක් තියාගෙන ඉන්නම් ඔයාලට අර දැක්කනේ ලෝ වුණා ඒ කියන්නේ උෂ්ණත්වය පහළ ගියාම අදහස මොකක්ද අපේ ෆෑන් එක ඕෆ් වුණා කියන එක තමයි දැන් මෙතනින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්න ඇති උපරිමයේ තියෙන නැත්තේ 6.3ක්. ඒකට හේතුව මේ ඔප් ඇම්ප් එකේ දැන් අපේ සප්ලයි එකේ 8 වෙනි පින් එක ගත්තොත් එතනින් 8 වෙනි පින් එකට වෝල්ට්ස් 7.9ක් නියතව ලැබෙනවා. 6.3යි අවුට්පුට් උනේ. ඒක තමයි මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. අයිඩියල් ඔප් ඇම්ප් එකක් වගේ නෙමෙයි අපි ඇත්ත ලෝකේ ප්‍රායෝගිකව ගන්නකොට පොසිටව වෝල්ටේජ් එකට ලැබිලති පොසිටව වෝල්ටේජ් එක විදියට ලැබිල තින සම්පූර්ණගේම අවුට්පුට් එක ලැබෙන් නැහැ කිවමම ඉතිං මං හිතනවා දැන් ඔයාලට මෙතන්ට එනකම් මං අර පැහැදිලි කරපු තැනට එනකම් කොහොමද සර්කිට් එක වැඩ කරන්නේ ඊට පස්සේ සර්කිට් එක මාකරි බෝඩ් එක හදාගෙන ප්‍රායෝගිකව චෙක් කරලා බලන්න කියන තැනට වෙනකම් අවබෝධ වෙන්න ඇති කියලා හරි ඉතින් දැන් මම ඊළං කොටසින් මං පැහැදිලි කරන්න කොහොමද දැන් මෙතන මේ අපි කත් මංකිවන කලින් මේ ඔප්පෑම්ප එක අවුට්පුට් එක මිලියම් පිර් ගානක ධාරාවන්න අපිට ගන්න පුළුවන් කියලා දැන් අපි පාච්චි කරපු අයිසියක හැටියට ඉතින් ඒ අපේ ෆෑන් එකක් වැඩ කරවන්න මේට වෙල්වෝල් ෆෑන් එකක් වැඩ කරවන්න සාර්ථක නැහැන ඉතින් මෙතැන්ට ට්‍රන්ස්ටක් දාලා කොහොමද මේක ෆෑන් එකක් වැඩ කරන විදියට හදන්න කියලා මං ඊළඟ කොටසින් පැහැදිලි කරන්න අදට ඔයාලා මේ කොටස මේ ක්‍රියාකාරිත්වයයි මේ කොටස විතරක් ප්‍රායෝගික බෝඩ් එක හදලා මේ වෝල්ටේජස් ටික චෙක් කරලා අවුට්පුට් එක හයි සහ ලෝ වෙනවද කියන දේ තේරුම් ගන්න එක විතරක් කරලා තියාගත්තන හරි ඊළඟ වීඩියෝ කෙනකම් ඉතිං ඇත්තටම මේ දැන් ටිකක් රෑවෙලා කොහොමත් මේ එලිය මේ පැත්තේ මේ ලයිට් එක මේ වැටල තියෙන හිද මෙතන මේ බෝඩ් එක සුදු පාට එලිය පේන මේ පැත්තිත් මේ ලයිට්වල එලිය ඉතින් මේ මෙච්චර රෑවෙනකං වුණත් ඉඳගෙන මේ තැන් වෙලාව රෑ එකයි ඉතින් රෑවෙනකං ඉඳගෙන වුණත් මේ වීඩියෝ ටික කරන්නේ වාලාගේ කමෙන්ට් වලින් තේරෙනවා මෙතනින් වාලා දෙයක් ගෙනගන්නවයි කියලා ඉතින් ගොඩක් සතුටුයි ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මේ වීඩියෝස් වලින් ඉතින් ඒ හින්දා තමයි කොහොමහරි රෑවෙලා හරි වීඩියෝ ටික කොහොමරි වාට ඉක්මනින් අරන් එන්න ඕන හින්දා මේ වීඩියෝස් ටික කරන්නේ ඉතින් වාට මෙතනදි මොනහරි තේරුම් නැද්දයක් තියෙනවන පල්ලෑන් කමෙන්ට් කරන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා